2021 වසරේ අප්‍රේල් මාසයේ 17 වෙනිදා භාවනා වැඩසටහන මාගේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි. මාගේ নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සිත සංවර කර ගැනීම තමයි භාවනාවෙන් බලාපොරොත්තු විය යුතු කාරණය. සිත සංවර කර ගැනීම. එහෙම නැත්නම් ආධ්‍යාත්මය තුල නිහඬ බවක් ඇති කර ගැනීම. ආධ්‍යාත්මික නිහඬියාව. සිතක් සංවර වීම එකවර සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා නිසි මඟ පෙන්වීමක් අවශ්‍යයි. නිසි මඟ පෙන්වීමක්. ඒ මඟ පෙන්වීම ලැබුණු කෙනෙක් ජීවිතේ මොනියම් හෝ මොහොතකදී සැබෑ නිදහස කියන දේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. පින්වතුනි, මේකදී සඳහන් කරන්නට ඕනේ වැදගත්ම කාරණය තමයි කෙනෙක් සැබෑ නිදහස සඳහා උත්සාහ කරනවා නම් ඒ තැනැත්තා හෝ තැනැත්තිය නිදහස ප්‍රත්‍යක්ෂ කරගත් ගුරුවරයෙක් කෙරෙහි විශ්වාසය තබන්නට ඕනේ. ඒක ඊටාම වැදගත් කාරණයක්. එතුමන්ගේ අනුශාසනාවන් තුලින් ඒ පැහැදිලි කරලා දෙන දර්ශනය තුලින් තමන් තුල මෙච්චර කාලයක් නොතිබුණු සැබෑම නිදහසේ ශක්තියෙන් මොහොතෙන් මොහොත අවදි වෙන්නට පටන් ගන්නවා. ඒ නිදහසේ ශක්තියෙන් අවදි වන්නේ ක්‍රමානුකූලව සිත තුළ සංවරය ගොඩනැගුණොතින් පමණයි. සිත අසංවර වෙලා තියෙන්නේ ඔබ තුළ පවතින අනවබෝධය නිසා. අවබෝධයටපත් වෙනවා නම් යථා ස්වභාවයෙන් ඔබ යමක් දකිනවා නම් යථා ස්වභාවයෙන් ඒ හඳුනනවා නම් ඔබේ සිත සංවරයි.
සියලුම ප්‍රශ්න ආරම්භ වෙන්නේ මමත්වයේ තුල. ඒ වගේම ඒ සඳහා සියලුම පිළිතුරු මතුවෙන්නේ තමන්ගේ මමත්වයේ තුල. එක් කරුණ පූර්ණ වශයෙන් විනිවිද දකින්න. නැවත වතාවක් ඒ කරුණ මේ පින්වතුන් වෙනුවෙන් සිහිපත් කරන්නට කැමැති. සියලු ප්‍රශ්න තිබෙන්නේ මමත්වයේ තුල. සියලු පිළිතුරු තිබෙන්නේද මමත්වයේ තුල. තමන් සතුව පවතින ඒ මමත්වය, ඒ ආත්ම දෘෂ්ටිය අතහැර දැමුවොත්, දිය කර දැමුවොත්, පාකර හැරියොත්, විශ්වයට එකතු වන්නට ඉඩ හැරියොත්, ප්‍රශ්න සියල්ලම අතහැරෙනවා. පිළිතුරු සියල්ලම අතහැරෙනවා. ප්‍රශ්න පිළිතුරු නැති ලෝකයක් දකිනවා. ලෝකය තුල ප්‍රශ්න නැහැ. ලෝකය තුල පිළිතුරුත් නැහැ. ප්‍රශ්න හා පිළිතුරු නැති ලෝකය බැඳීම් විරහිතයි. බැඳීම් විරහිත ස්වභාවය කියලා කියන්නේ සියලුම වචන වලින්, ඒ වගේම සියලුම සංකේත වලින්, සියලුම සංකල්ප වලින්, සියලුම දෘෂ්ටි වලින් ඔබට ගිය එකක්. ඒ සියල්ලම ඉක්මවා ගිය ස්වභාවයක්. ඔබගේ පුද්ගලත්වයේ විසින් ගොඩනගා ගන්නා සංස්කාරවල ස්වභාවය හේතු කොටගෙන මොහොතින් මොහොත ඒ උපාදානස්කන්ධේ පවතින ප්‍රබලතාවය වැඩි වෙනවා. මමත්වයේ බර වැඩි වෙනවා. මමත්වයේ තුල හටගන්නා වූ කම්පනය වැඩි වෙනවා. නිදහස සීමා වෙනවා. අසංවරකම වැඩි වෙනවා. මේ සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත් ගුරුවරේ වෙතින් ලැබෙන අනුශාසනාව තුල
ඔබ ඔබගේ ආත්ම දෘෂ්ටිය පිළිබඳව ඒ ආත්ම දෘෂ්ටිය ගොඩනගා ගන්නා බැඳීම් වල ස්වභාවය පිළිබඳව විමසීමකට වාචනය කරනවා. ඔබ සෑම වෙලාවකදීම පුරුදු පුහුණු කළේ මේ ලෝකයේත් එක්ක බැඳිලා මේ ලෝකය මගේ කරගෙන ලෝකීය පුද්ගලයෙක් විදිහට වාසය කරන්නට මිසක් ලෝකයෙන් නිදහස් වෙන්නට නෙමෙයි. ඔබ අල්ලා ගැනීමම තමයි පුරුදු කළේ. අල්ලා ගැනීමම තමයි පුරුදු කළේ. අතහැරීම සඳහා මමත්වයේ සොයා ගැනීමේ අපහසුතාවය මමත්වයේ කියලා කියන්නේ කුමක්ද කියලා ගවේෂණය කිරීමේ අපහසුතාවය ඔබ ඉදිරියේ පවතින විශාල අභියෝගයක්. ඔබ හඳුනාගත යුතු කාරණයක් තමයි මමත්වයේ කියලා කියන්නේ හරිම මායාකාරී ධර්මතාවයක්. හරිම මායාකාරී ධර්මතාවයක්. ඒ සෑම මොහොතක් තුලදීම සැඟවි පවතිනවා. සෑම ක්‍රියාවකටම මනස බැසගන්නේ මේ මමත්වයේ තුලින්. සෑම ක්‍රියාවකටම මනස බැසගන්නේ මමත්වයේ තුලින්. එහෙනම් ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මේ ක්‍රියාවලිය තියෙන තැනම තමයි මමත්වය නිර්මාණය වෙන්නේ. මමත්වය නිර්මාණය වෙන්නේ. ඔබගේ මානසික ක්‍රියාවලිය ආරම්භ වන තැනම නිර්මාණය වෙන මමත්වයේ දකින්න. ඔබගේ මානසික ක්‍රියාවලිය ආරම්භ වන තැනම ගොඩනගෙන නිර්මාණය වෙන තමන්ගේ ආත්ම දෘෂ්ටිය දකින්න. තමන්ගේ මමත්වය දකින්න. ලෝකේ පවතින කිසිම ක්‍රියාවකට වටිනාකමක් නැහැ.
කිසිම ක්‍රියාවකට වටිනාකමක් නැහැ. ක්‍රියාව නිර්මාණය කරන්නේ ඔබගේ පුද්ගලත්වය. ඒ සඳහා වටිනාකම ලබා දුන්නෙත් ඔබගේ පුද්ගලත්වය. ඒ කියන්නේ මිනිස්සු තමයි ඒ සඳහා වටිනාකම ලබා දුන්නේ. ඒ වටිනාකම් නිසාම ඒ තුල වේදනාව ආරම්භ වෙනවා. දුක ආරම්භ වෙනවා. කනගාටු ආරම්භ වෙනවා. සැබෑ නිදහසක් අත් නොවිඳිය අයගේ සැබෑ නිදහසක් අත් නොවිඳිය අයගේ ඉගෙනවීම පින්නතුනි සෑම වෙලාවකදීම දුකට මඟ පෑදීමක්. ඔබ කලින් සඳහන් කළේ වටිනාකම ලබා දුන්න නිසා ක්‍රියාවට වටිනාකම ලබා දුන්න නිසා තමයි ඒ දුකට මඟ පෑදෙන්නේ. ඒ ක්‍රියාවලිය තුල තමයි ඔබගේ පැවැත්ම. ඔබට පුළුවන් නම් ක්‍රියාවලිය ඉක්මවා යන්න. ඒක තමයි ඔබගේ නැවැත්ම. ආධ්‍යාත්මික සංහිඳියාව. පැවැත්ම අතහරින්න ලේසි කෙනාට මමත්වයේ අතහැර ගන්න ලේසි. ඒ වගේම තමයි පැවැත්ම අතහැර ගන්න අපහසු කෙනාට මමත්වයේ අතහැර ගන්න අපහසුයි. සැබෑ නිදහස සොයාගෙන යන ඔබ මේ පැවැත්ම කියන කාරණාව හඳුනා ගන්නට තරම් දක්ෂ වෙන්නට ඕනේ. පැවැත්ම කියලා කියන්නේ පින්නතුනේ අවිද්‍යාව. එහෙම නැත්නම් අනවබෝධය. එහෙම නැතුව පැවැත්ම කියලා එකක් නැහැ. ඔබගේ පුද්ගලත්වය පවතින්නේ අනවබෝධය තුලින් ලබන්නා වූ පෝෂණය හේතු කොටගෙන. පුද්ගලත්වයේ ජීවිතය රැඳී පවතින්නේ අනවබෝධය තුලින් ලබා ගන්නා වූ පෝෂණය හේතු කොටගෙන. මනස සෑම වෙලාවකදීම පවතින්නේ සංස්කාර ලෝකය උපාදානය කරමින්. එහෙම නැත්නම් ඇලිලා තමා වාසය කරන්නේ. එහෙමත් නැත්නම් ගැටෙමින් තමා වාසය කරන්නේ.
මනසට එරිලා ඉන්න කිසිම කෙනෙකුට ඒත් එක්කම මනසත් එක්ක ගැටිලා ඉන්න කිසිම කෙනෙකුට මනසින් එහා පවතින සත්‍ය පේන්නේ නැහැ. මනස හැම වෙලාවකදීම ඉල්ලන්නේ යම් කිසි අභ්‍යාසයක් කරන්නට තමයි උත්සාහ කරන්නේ. නමුත් ප්‍රඥාවන්ත පුද්ගලයා අභ්‍යාසයෙන් එහා පවතින දේ පිළිබඳව ගවේෂණය කරන්නට පෙළඹෙනවා. ඒ සත්‍ය සොයා ගන්නට වෙරදරනවා. පින්වතුනි, ඔබ සෑම වෙලාවකදීම කටයුතු කරලා තියෙන්නේ අයිතිකාරයෙක් නැති ඉඩමකට අයිතියක් කිව්වා වගේ වැඩක්. අයිතිකාරයෙක් නැති ඉඩමකට අයිතියක් කිව්වා වගේ වැඩක්. ඇස, කන, නාසය, දිව, කය, මනස තිබුණා අයිතිකාරයෙක් නැති ඉඩමක් වගේ. පස්සේ ඒකට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. ඒකට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. අයිතිවාසිකම් කියන්න පටන් ගත්තයින් පස්සේ ඔබ ප්‍රකාශ කරනවා මේ දැනෙන දේ මගේ ආත්මය, මගේ සංකල්පය, මගේ දැනුම, මගේ ශරීරය ආදී වශයෙන්. ඔන්න ඔය විදිහට තමයි පින්නතුනේ ඔබ මේ ලෝකයට බැඳිලා යන්නේ. ලෝකයේත් එක්ක බැඳී පවතින අනවබෝධ සහගත ස්වභාවය. මේ සෑම ක්‍රියාවලියක්ම බැඳී යන සෑම ක්‍රියාවලියක්ම මායාවට අයත් වෙච්ච, එහෙම නැත්නම් මමත්වයට අයත් වෙච්ච ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියේ නිර්මාපකයා, නිර්මාණකරු ඔබ තුල පවතින ආත්ම දෘෂ්ටිය. එසේනම් ඒ ආත්ම දෘෂ්ටියෙන් ඔබ නිදහස් වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබගේ ආධ්‍යාත්මය ඔබ සම්පූර්ණයෙන්ම අතහැර දමන්නට ඕනේ. ආධ්‍යාත්මය. මනස සම්පූර්ණයෙන්ම අතහැර දමන්නට ඕනේ. අතහැර දමපුවාම පින්නතුනේ මනස සකස් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.
මනස සකස් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ මනස සකස් කරන්නේ එහෙම නැත්නම් මනස සකස් කරන්න අවශ්‍ය වෙන්නේ මනස යමක පිහිටවලා එක තමන්ට ගැළපෙන ආකාරයට ගොඩනගන්නට උත්සාහ කරන අවස්ථාවන් වලදී එහෙම නැත්නම් නිවැරදි කරන්නට උත්සාහ කරන අවස්ථාවන් වලදී සමහර පුද්ගලයොත් එහෙමයි. සමහර ආයතනවල ඒ පුද්ගලයාව තියාගන්න අවශ්‍ය නම් එයාව හදලා වෙනස් කරලා කිසියම් ක්‍රියාපටිපාටියකට අනුගත කරලා වෙනස් කරලා තියාගන්නට උත්සාහ කරනවා. නීති මාලාවකට කොටු කරලා හදලා තියාගන්න බැරි මට්ටමක් නිර්මාණය වුණොත් ගොඩ නැගුණොත් රස්සාවෙන් අස් කරලා දානවා. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. පිළිතුරු සපයන්න අවශ්‍යත් නැහැ. ඔබ කල්පනා කරලා බලන්න ඔබත් ඔබගේ මනස සකස් කරලා හදලා ගොඩනගලා නීති රීති පනවලා පාලනයකට භාජනය කරලා තියාගන්නට උත්සාහ කරන කෙනෙක්ද? එහෙම දරන සෑම උත්සාහයකදීම පින්නතුනි ඔබට පැහැදිලි වෙන්නට ඕනේ මෙයාව කවදාවත් හදලා තියාගන්න බෑ. හදලා තියාගන්න. ඔබටත් සිද්ධ වෙනවා මනසත් රස්සාවෙන් අස් කරලා දාන්න. මනසත් රස්සාවෙන් අස් කරලා දාන්න. ඔබ හැම වෙලාවකදීම කටයුතු කරන්නේ මනස මගේ හොඳ මිත්‍රයෙක්. මනස මගේ හොඳ හිතවතෙක් කියන සංකල්පය තුල ඉඳලා ඒ හිතන්නේ තමන්ගේ හිත තමන්ට කැමති විදිහට තියාගන්න පුළුවන්ද කියලා බලනවා. හදලා තියාගන්න පුළුවන්ද කියලා බලනවා. හදලා තියාගන්න බෑ පින්නතුනි. අස් කරලා දාන්නයි තියෙන්නේ. හදන්නේ ගොඩනගන්නේ වෙනස් කරන්නේ කොටස් කරන්නේ අඩු වැඩි වශයෙන් වෙන් කරන්නේ ඔබ තුල පවතින මමත්වයේ විසින් ගොඩනගන්නා වූ ක්‍රියාවලිය.
එහෙනම් ඔබ ඒ ක්‍රියාවලිය තුලට බැස නොගත යුතුමයි. ක්‍රියාවලිය තුලට බැස නොගත යුතුමයි. සියලු දේ අතහරින්න. සියලු දේ අතහරින්න. මමත්වයේ අතහැරීමෙන් පමණයි සියලුම දේ අතහරින්න පුළුවන්කමක් ලැබෙන්නේ. මමත්වයේ විසින් අතහැරීමෙන් සියලු දේ අතහරින්න බෑ. ඔබ මෙච්චර කාලයක් පුරුදු කළේ ඔබ විසින් යමක් අතහරින්න. එහෙම නැත්නම් මමත්වයේ විසින් යමක් අතහරින්න. නමුත් පින්නතුනේ මමත්වයේ විසින් බොහෝ දේ අතහැරියත් අවසානයේ ඔබට මමත්වය කියන දේ ඉතුරු වන වග ඔබ දැනගෙන සිටියේ නෑ. ඒ නිසා මමත්වයේ අතහැරීමෙන්මයි සියලු දේ අත්හරින්නේ. මමත්වය අත්හැරපු කෙනෙකුට කළ යුතු කිසිදු ක්‍රියාවක් නැහැ. කරන ක්‍රියාවක් නැහැ. කරන්නට අවශ්‍යයි කියලා හිතෙන ක්‍රියාවක් නැහැ. කිසිම චේතනාවක පිහිටලා නැහැ. කිසිම චේතනාවක පිහිටලා නැහැ. සමස්ත ලෝකයේ දෙසම බලන්නේ තමන්ගේ ශරීරයත් ඇතුළුව තමන්ට අයිති නැති දෙයක් දෙස බලනවා වගේ. තමන්ට අයිති නැති දෙයක් දෙස බලනවා වගේ. තමන්ට අයිති නැති වාහනයක් දිහා බලනවා වගේ තමයි තමන් දිහා බලන්නේ. මමත්වයේ දුරු කරගත්ත කෙනා මට අයිති නෑ කියලා අවබෝධය තුලින් දකිනවා. මට අයිති නෑ කියලා. එක සිටිවිල්ලක් නෙවෙයි. එක ගැඹුරු අවබෝධයක්. එක ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඒ දකින්නේ තවත් මමෙක් නෙමෙයි පින්නතුනි. තවත් මමෙක් නෙමෙයි. දකින්න තැන මමෙක් නෑ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වූ ධර්මයේ තුල දෘෂ්ටියක් නෑ. සම්මා දිට්ඨිය. හොඳ හෝ නරක වශයෙන් කිසිදු දෘෂ්ටියක් නැහැ. ඒ ධර්මයේ තුල සංකල්ප නැහැ. සම්මා සංකප්ප. ධර්මයේ තුල වචන නැහැ. සම්මා වාචා.
ධර්මයේ තුල තර්ක ගොඩ නැගින්නේ නැහැ. ඒකට හේතුව තමයි කිසිම හැඩයක් නොමැති නිසා. කිසිම වර්ණයක් නොමැති නිසා. කිසිදු දිශාවක නොපිහිටන නිසා. කිසිවක් ඉතිරි කර නොගෙන අතහරින්න. සියල්ල මෙහෙවන මනස අතහරින්න. අතහරින්නේ ඔබ නොවේ. අතහැරීමත් අතහරින්න. සියල්ල අතහැරීමෙන් යුතුව සිතන්න. මහත් වූ වීරියකින් මහත් වූ අදිෂ්ඨානයකින් මහත් වූ කැපකිරීමකින් මනසින් සියල්ල අතහරින්න. හේතු නොදක්වමින් කිසිදු හේතුවක් රඳවා නොගන්න. පූර්ණ අවබෝධයෙන් මුදා හරින්න. ඒ කාරණාව ප්‍රත්‍යක්ෂ කරන්න. පූර්ණ අවබෝධයෙන් දිය කර හරින්න. දිය කර හරින්න. පා කර හරින්න. පා කර හරින්න. යම් යම් අවස්ථාවන් වලදී මනස සුපුරුදු ආකාරයේ නොවන නිසා යම් ගැස්මකට බිය තත්වයකටපත් උනත් ඒ බියවන්නේ ඔබ නොව ඔබගේ මායя බව තේරුම් ගන්න. ඔබ අවබෝධයෙන් යුක්තව අතහැරීම පුරුදු කරන විට ඔබේ මනස බියටපත් වෙනවා. මායя තවදුරටත් බියටපත් වෙනවා. එම බියට ඔබ පක්ෂපාතී නොවි එකඟ නොවි බිය පහව යන තුරුම අතහැරීම පුරුදු කරන්න. හොඳින් සිහිය පවත්වන්න. අතහරින්නේ මම නොවේ. මම විසින් නොවේ. පුද්ගලයෙක් හැටියට නොපිහිටා අතහැරීම සිදු කරන්න. වීරයෙන් යුතුව අතහැරීම පුරුදු කරන්න. පීනන්නට බැරි කෙනෙක් පීනන්නට පුරුදු කරන වාසේ
නාන තටාකයකට ගඟකට වැවකට යම් මොහොතකදී ඔබව තල්ලු කරන්නට උත්සාහ කළොත් ඒ පීනන්නට බැරි කෙනා ගඟට සතුටින් පණීද? නාන තටාකයට සතුටින් පණීද? නැහැ පින්නතුනි. ගිලෙයිද කියලා කල්පනා කරනවා. වතුර පෙවිලා මැරෙයිද කියලා කල්පනා කරනවා. මරණ බිය දැනෙනවා. ආපස්සට එනවා එයා. ආපස්සට එනවා. නාන තටාකයේ දිසට යන්නේ නෑ. ඒ වගේම තමයි අවබෝධයට ගමන් කරද්දිත් පිටිපස්සට අදින දේවල්, බිය පමුණුවන දේවල්, මරණ බිය ඇති කරන දේවල් ඇති වෙනවා. ඒ සියල්ලම නොතකා ගමන් කරන්නට ඔබ දක්ෂ විය යුතුයි. සියල්ලම නොතකා ගමන් කරන්නට ඔබ දක්ෂ විය යුතුයි. පින්නතුනි, ඔබ මේ පරමාර්ථමය වශයෙන් සත්‍ය සොයාගෙන යන ගමනක් මිසක් తాවකාලිකව දුකින් නිදහස් වීම පිණිස කරන වෑයමක් නෙමෙයි. පරමාර්ථ తත්වයේ වින්දනය කරනවා කියලා කියන්නේ ඒක කිසිම ආකාරයක වින්දනයකුත් නෙවෙයි. කිසිම ආකාරයක වින්දනයකුත් නෙවෙයි. ඒකට හේතුව තමයි විඳින්නෙක් නොමැති නිසා. විඳින්නෙක් නොමැති නිසා. විඳින්නෙක් නොමැති අවස්ථාවකදී ඒ පිළිබඳව කියන්න පුළුවන් කුමක්ද? ඒක කියන්නේ කවුද? ඒ වින්දනය පැහැදිලි කරලා දෙන්නේ කවුද? දකින්නෙකෝ නැති විට අරමුණද නැති වෙලා යනවා. අසන්නෙකෝ නැති විට අරමුණද නැති වෙලා යනවා. ඉතිරි වෙන්නේ දැකීම් ධාරාවක් විතරයි. එහෙම නැත්නම් ඇසීම් ධාරාවක් විතරයි. ඒක ඥානයේ තිබුණත් දකින්න කෙනෙක්වත් අහන කෙනෙක්වත් නැහැ පින්වතුනි. සැබෑ නිදහසේ ස්වභාවය. සැබෑ නිදහසේ ස්වභාවය. ඒ ආරම්භ වන්නේ මේ මොහොතේ යයි.
ඔබට දැනෙන්නට පුළුවන්. නමුත් ඒ ආරම්භ වූ පසු එහි ආරම්භයක් හෝ අවසානයක් නැත. ඒ තුල ඔබ ජීවමාන වේ. ඒක ඔබට ඔබගේ වසඟේ තියාගන්නට හැකියාවක් නැහැ. ඔබ තුල සත්‍ය මතුවන විට අවබෝධයේ ගොඩනැගෙන විට ඔබ මේ විශ්ව ධර්මතා සමග එකතු වෙනවා. ඒක ඊටාම අති විශිෂ්ට අසම සම එකතු වීමක්. ඔබ සම්පූර්ණයෙන් මේ තුල දිය වෙලා යනවා. කිසිවක්ම ඉතිරි වෙන්නේ නැහැ. කිසිවක්ම ඉතිරි වෙන්නේ නැහැ. ඒ ආන්තම් සලකුණක්වත් ඉතිරි වෙන්නේ නැහැ. නිරායාසයේ නිර්වාණය කියලා කියන්නේ ඊටාම ප්‍රීතිමත් එකක්. ඊටාම ප්‍රීතිමත් එකක්. එක ප්‍රීතිය වැඩි කරන්නේ මානසික වේදනාවෙන් තොරව. මානසික වේදනාවෙන් තොරව. ඒ පුද්ගලයාට තියෙන්නේ මනස තුල ප්‍රීතියක් නෙමෙයි. මනස තුල හටගත්ත සුඛ වේදනාවක්ද නෙවෙයි. මනස තුල පවතින පීඩිත ස්වභාවයන් නික්වීම නිසා මනසේ පැවතුණු වේදනාවන් නික්මවීම නිසා කලබලකාරී ස්වභාවයෙන් නිදහස් වීම නිසා ඇති වුණු සැනසෙලිදායක ප්‍රීතිය ඒක කිසිදු මොහොතක බිඳෙන්නේ නැහැ පින්නතුනේ. බිඳෙන්නේ නැහැ. ඒක සෙලවෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. නිර්වාණය සෙවීම කියලා කියන්නේ සැබෑම ප්‍රීතිය සෙවීම. සැබෑම ප්‍රීතිය සෙවීම. සැබෑම සතුට සෙවීම. ඒ වගේම සැබෑම ජීවිතයේ සෙවීම. සැබෑ ප්‍රීතිය තුල සැබෑ සතුට තුල ජීවමාන වන්නට ඔබට වරම් ලැබේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.